රේඛා 3යි සර්. 3ක් විතරද කියන්නේ? හරියට ගන්න 3ක්. නේද? 3යි. ඔව් 3යි. හරි. ඇයි ඔන්න එකක් ඇඳමම දෙකක් ඇඳත් සංයුක්ත කරගන්න බෑ. හැබැයි 3කින් ඕක කරගන්න පුළුවන්. සංයුක්ත කරගන්න පුළුවන්. නේද? එහෙනම් බහුවශ්‍රයක් තියෙන්න පුළුවන් අවම රේඛා ගාන 3යි. ඊට අඩුවෙන් තියෙන්න බෑ නේද? ඊට අඩුවෙන් තුනත් අපිට සංයුක්ත කරගන්න බෑ. නේ? ඒ බුද්ධි පරීක්ෂණ ගණන් වලට එහෙම අහන්න පුළුවන් ඔය වගේ. තරංග වලට නම් අහන්නේ නැහැ. ගණිතේ පොඩි කාලේ ඇහුවොත් ඉතින් උඩපන්තිවලට ගියාම අහන්නේ නේද? බහුවශ්‍රයක තිබිය හැකි අවම රේඛා ගණන කීයද? ලක්ෂපති එහෙම වගේ ඔය අහන්නේ වගේ ප්‍රශ්න. නේ? අවම රේඛා ගණන කීයද? 3. බහුවශ්‍රයක තිබ්බ අවම රේඛා ගණන අවම අඩු. ඊට වැඩි අඩු වෙන්න බෑ. උපරිම ගණනක් තියෙයි කියලා හිතනවාද? මොකක් මොන ගානක්ද සර්? උපරිම ගණනක් කියන්නේ රේඛා ගොඩ මීට වැඩිය රේඛා සම්බන්ධ වෙන්න බෑ කියලා. උපරිමයක් රේඛා 20යි. රේඛා 30කට වැඩිය බෑ. 40කට වැඩිය බෑ. එහෙනම් උපරිමයක් තියනවා කියලා හිතන්න පුළුවන්. බෑනේ සර්. නෑ නේද? රේඛා ඉතින් 1000ක් වුණත් අදලා අපිට බහුවශ හඳ ගන්න පුළුවන් නේ. එතකොට උපරිම ගණනක් නෑ ඕන තරම් රේඛා ඇඳලා හදන්න පුළුවන්. එතකොට 3. ඊළඟ අපිට ඕන රේඛා 4කින් පුළුවන් නේද? 4ක් සම්බන්ධ කරලා ඉතින් කොහෙද රේඛා 4ක් ඇඳහම් පුළුවන්. ඊට පස්සේ රේඛා 5ක් ඇඳලා පුළුවන්. නේ? ඔය කොහෙද හරි ඇඳහම නේ. එකයි දෙකයි තුනයි හතරයි පහයි උදේ රේඛා පහක් තියෙනවා නේ. ඉතින් 6කින් පුළුවන් 7කින් පුළුවන්. කොහොම රේඛා ඉතින් කර ඇඳලා අපිට ඕන තරම් රේඛා සම්බන්ධ කරලා බහුවශ්‍ර අඳින්න පුළුවන් නේද? මේක 1 2 3 4 5 6යි. මේක 3යි 4යි. මේක 1 2 3 4 5යි. මොන මම බහුවශ්‍ර ටිකක් නිකන් ඇඳලා. හරිද? එක එක රේඛා ගණන් තියෙනවා. මේ වගේ රේඛා ඕන තරම් අපිට අඳින්න රේඛා සම්බන්ධ කරලා ඕන තරම් පුළුවන් බහුවශ්‍ර අඳින්න. හරිද? මෙන්න මේවට පුතේ නම් තියෙනවා. මේ රේඛා ගාන වැඩි වෙන්න නම් තියෙනවා. රේඛා 3කට එක නමක් තියෙනවා. 4කට එක නමක් තියෙනවා. 5කට එක නමක් තියෙනවා. කොහොම එක එක ගණන් වැඩි වෙන්න නම් තියෙනවා. දැනට ඔයලා මුල් දෙකට දන්නව නම් දෙක. රේඛා 3කට කියන එක සහ රේඛා 4කට කියන එක නන්න. කියන්න බලන්න. රේඛා 3කට කියන එක 4කට කියන එක වල දාන්න. කියන්නේ ත්‍රිකෝණයක් කියන රේඛා 4කට කියන චතුරස්‍රය. අහුන්නේ. රේඛා 3කට කියන්නේ මොකද්ද? රේඛා 3ක් සම්බන්ධ වුණොත්. ඈ? ත්‍රිකෝණය. ත්‍රිකෝණය. රේඛා 3කට කියන්නේ ත්‍රිකෝණය. නේද? ඒ රේඛා 4 එකක් දාන්න. ඊ අවුරුද්දේ තියුණා. චතුරස්‍රය. ඔන්න ඔය දෙක දැනට ඔයාලා ඉගෙනගෙන තිනවා 6 වසරේදී. චතුරස්‍රත් වර්ග ඉගෙන ගත්ත නේද? චතුරස්‍ර වර්ග කීයක් ඉගෙන ගත්තද? මතකයි චතුරස්‍ර වර්ග 5. මතකයි නේ කියනවා කියව චතුරස්‍ර වර්ග 5 මතකයිද? 6 දී අපි කරා නේද? 6 දී රූපෙන්ද කරා නේද? අර මතකයි කරයි කියන්නේ. සමචතුරස්‍රය. එකක් සමචතුරස්‍රය. තව ඍජුකෝණාශ්‍රය. ඍජුකෝණාශ්‍රය. සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය. තව රොම්බසය. තාගත්ති. ට්‍රැපීසියම. ට්‍රපීසියම්. ඔන්න ඔය පහ තමයි චතුරස්‍ර වර්ග තියෙන්නේ.
නේද? ඔයක දැන් මේ පාරටයි තියෙනවා මම මේ මතක් කරේ 6 කරන්නේ අපි. ඊළඟට රේඛා 5ක් තියෙන එක. රේඛා 5ක් තියෙන එක. පංචාශ්‍රය ඔව් පංචාශ්‍රය. 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 රේඛා 6ක් තියෙන එක. ෂඩාශ්‍රය ෂඩාශ්‍රය. රේඛා 7ක් තියෙන එක. නේ? මොකද රේඛා 7ක් තියෙන එක? සප්තාශ්‍රය. සප්තාශ්‍රය. 8ක් තියෙන එක. අෂ්ටාශ්‍රය. 9ක් තියෙන එක. නවාශ්‍රය. ඒක නම් අහලා පුරුදුයි නේ. ඔය වගේ නමක් තියෙනවනේ අම්මලා කියන. මේ වචන නිකන් මේ වගේ නම මේක ළඟින් යන නමක් තියෙනවනේ අම්මලා සාමාන්‍යයෙන් කියන එක. ඒ මොකක් කර උන ගමන් අරන් දුවන්නේ. ගෙදර ගලක් පෙරුණාම අරන් දුවනවා. මුල් ගල තිබ්බත් අරන් දුවනවා. මොකක් හරි සුබ දෙයක් කරනවා අරන් දුවන කේන්දරේ නේ. ඕකේ තියෙනවා එහෙම එකක්. නවාංශය කියලා එකක් තියෙනවා නේ. කේන්දරේ තියෙන නවාංශය කියලා. ඔව් නවාංශය. ඒක නෙමෙයි මේ හොඳේ. නවාංශය නෙමෙයි නවාශ්‍රය. අශ්‍රය මේ ශ්‍රය කැලල හැම එකෙම තියෙනවා මේ බලන්න. එනන් ටික මතක තියාගන්න ලේසි. ශ්‍රය. බහු අශ්‍රය කියන එකේ ශ්‍රය කැලල තමයි මේ හැම එකෙම තියෙන්නේ. බහු අශ්‍රය. බහු අශ්‍රය කියන එකේ කැලල වෙන්නේ. ත්‍රිකෝණේ නෑනේ සර්. ඈ? ත්‍රිකෝණෙදි නෑනේ ඒක. ත්‍රිකෝණෙදි නෑ. ත්‍රිකෝණෙදි කියන්නේ වෙන්නේ මොකද්ද? ත්‍රි අශ්‍රය තමයි. ඒක නම් කැලල වගේනේ. ඒ හින්දා මම හිතන්නේ ඒක වෙනස් කරලා. ත්‍රිකෝණ විතර. ත්‍රිකෝණාශ්‍රය කියලා වගේ තමයි දාන්න වෙන්නේ. බෑනේ කෝණ කැලල නෑ ත්‍රි අශ්‍රය ත්‍රිනේ. ත්‍රි කියන්නේ 3 කියලා ගන්න අපි. අශ්‍රයට ශ්‍රය දාන්න වෙනවා. ත්‍රි අශ්‍රය කියලා දැන් දාන්න වෙනවා. එහෙම එකක් නෑ. හොඳේ? මොකද තියෙනවා? චතු කියන්නේ 4නේ. චතු. අහලා දින බුද්ධ ආගමේ චතු ඕන තරම් තියෙනවා නේද? චතුරාර්ය සත්‍ය, චතුරාංගී සේනාව, චතු. චතු කියන්නේ 4. අශ්‍රය කියන්නේ ශ්‍රය. පංචාශ්‍රය. පංච කියන්නේ පංචවහ බලවේගය 5. පංච කියන්නේ 5. ෂඩ. මේ භාෂාව මොකක්ද නේද? ෂඩ කියන්නේ 6. ෂඩ් භාෂා පරමේශ්වර කියලා ඉන්නනේ හඳුරන්නේ. ෂඩ් වර්ණ. ෂඩ් වර්ණ. ඒ පාවිච්චි වෙන වචන තමයි මේ තියෙන්නේ. සබ් කියන්නේ 7. සප්ත කන්‍යා කියන්නේ 7ක්. සබ් 7 සබ්. අෂ්ට 8. අෂ්ටාංගික උපෝසක සීලය නේද? අෂ්ටාංගික එසේ නවාංශ 9 දස කියන දස කියන එක අහලා තියෙනවද නේ? 10 දස. ඒ කැලලත් එක ශ්‍රය කැලල එනවා. නවාංශය, දශාශ්‍රය, අෂ්ටාශ්‍රය, සප්තාශ්‍රය, ෂඩාශ්‍රය, පංචාශ්‍රය, චතුරාශ්‍රය. හරි? ඔන්න නම් ටික මතක තියාගන්න පුළුවන්. පාද ගානත් එක්ක. හරිද? හරිද? පාද ගානත් එක්ක අපි නම් ටික මතක තියාගන්න පුළුවන්. ඒක ඔය අච්චුපතේ තියෙන නම් ටික අපි ලියාගමු පස්සේ. මොකද ඒකට වෙලා ගන්න ඕනේ නෑනේ. නේද? හරි 10 නේ. හරි. ඔතන පුතේ මම මුලින්ම ඇදපු රූපවල මෙන්න මේ රූපවල රූප 4ක් තියෙනවනේ මෙතන. මේ රූප 4 මෙන්න මේ රූප 4 සහවන්තා රූපයක් අඳින්නම්. මොනවා හරි වෙනස්කම් ඔය රූප වල සමහර රූප වෙනස්කමක් තියෙනවා. පොඩි චූටි වෙනසක් තියෙනවා. මොකක් හරි තියෙනම් කියන්න මට චූටි වෙනසක් තියෙනවා. ඔය රූප පහක් තියෙන 1 2 3 4 5ක් මේ රූප පහෙන් ටිකක් එක වගේ අනිත් ඒවා පොඩි වෙනස්කමක් තියෙනවා. මොකද්ද වෙනස්කම? චූටි වෙනස්කමක් තියෙන බලලා කියනකොට සමහර ඒවා ඇතුළට සරල රේඛා නෙරා ගිහින් තියෙනවා.
හොඳයි. සමහර ඒ වගේ මේ රූපේ ඇතුළට බහැලා නේද? අනිත් මේ මෙන්න මේ ටික සැලකුවොත් මේකයි ඕකයි සැලකුවොත් ඇතුළට බහැලා නෑ නේද? පිටිපැත්තට තමයි මේ උල් ඔක්කොම තියෙන්නේ. මේක උලයි උල් තියෙන 1 2 3 4 5යි උල් ටික ඔක්කොම තියෙන්නේ පිට එළියට. මේකෙත් තියෙන ඔක්කොම තියෙන එළියට. මේකෙත් එළියට. මේකෙදි මේ ඇතුල් පැත්තට ගිහින්. මේකෙත් ඇතුල් පැත්තට ගිහින්. නේද? ඉතලද ඇතුල් පැත්තට ගිහින්. දැන් මේ රූප දෙක පොඩ්ඩක් වෙනස්. මේකයි චුට්ටක් වෙනස් මේ රූප වලට වඩා නේද? චුට්ට වෙනසක් තියෙනවා. මෙන්න මෙහෙම ඒවට පොඩි නම දෙකේ වෙනසක් තියෙනවා. බහුවශ්‍ය වලත් මේ જાතියට සහ මේ જાතියට පොඩි නම් දෙකේ වෙනසක් තියෙනවා. හරිද? මෙන්න මේවට මේ එළියට නෙරා ගියපුවට මේ ශීර්ෂ මේ එළියට තියෙන්නේ මේ මුළු ටික මුළු එළියට තියෙනවට ඔක්කොම ටික එළියට තියෙනවට කියනවා අපි උත්තල බහු අශ්‍ර කියලා. උත්තල බහු අශ්‍ර කියලා. එළියට තියෙනවට ඔක්කොම. හරිද? ඊට පස්සේ ඔය ඇතුළට තියෙනවා තියෙනවනේ. මේ ශීර්ෂය ඇතුළට නෙරා ගියපුවා. ඒවට අපි කියන පුතේ අවතල බහු අශ්‍ර කියලා. උත්තල සහ අවතල. ඒක අඳුර ගන්න පුළුවන් අපිට. උත්තල කියන්නේ පිම්බිච්ච වගේ තියෙනවා. පිම්බිලා වගේ තියෙනවා. අවතල කියන්නේ ඇතුළට නෙරා ගියපුවා. අර පොඩි කාලේ කාච පාවිච්චි කරනවල ඒකේතර උත්තල කාච කියන්නේ මොනවද? පිම්බිච්ච වට නේ. එහෙම මතකයිද? මට මතක පහවස් දුහ වලට තිබුණා. නේ? පිම්බිලා වගේ අර බෝලේ වගේ තිබිච්ච වට කිව්වා අපි උත්තල කාච කියලා. ඇතුළට ගියපුවට ගියා අවතල පහවස් දුහේ මට කාච වගේ මම දැක්ක ඔයගේ සිලබස් එක තිබුණා. ඒකෙනොත් මතක තියාගන්න පුළුවන් එක මතක නැහැ. ඒක මතක නැත්නම් වැඩක් නැහැ. මෙතනින් මතක තියාගමු ඇතුළට ගිහිපුවා බහැලා තියෙනවා ඇතුළට පහළට බහැපුවට කියනවා අපි අවතල බහුවශ්‍ය. අවතල. අව කියන්නේ අඩු වෙලානේ ඇතුළට ගියා. අව. උත්තල කියන්නේ පුතේ එළියට පිම්බිලා තියෙනවා. මේ ඔක්කොම එළියට පිම්බිලා තියෙන්නේ. අක ඇතුළට මේ වෙලා නැහැ. මේ දෙක අවතල. හරිනේ? දැන් අපිට අර ටික නම් ටික ලියා ගන්න ඕනේ ගෙදරදී මම ලියන්න දෙන්නම්. හරිද? ඊළඟ අනුමාත්‍රකාව ලියන්න. උත්තල බහුවශ්‍ය සහ අවතල බහුවශ්‍ය. Excuse me sir. අර නම් ටික ඊට තියන්නද? නෑ ඕනේ ඒක පස්සේ ලියන්න. ඒක මම ලියන්න වෙලාවක් දෙන්න. මෙතන මාතෘකාව ලියන්න උත්තල බහුවශ්‍ය සහ අවතල බහුවශ්‍ය. උත්තල බහුවශ්‍ය සහ අවතල බහුවශ්‍ය. ඔක අච්චුවතේ හඳුන්වලා තියලා තියෙන විදිහ සහ මං කියන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඇත්තට හිතන්න එපා ඒ ගැන. අපිට ඒ කියන්නේ මේ අර්ථ දැක්වීම කියන එක මම හැමදාම කියනවා ගණිතය කියන එකේ අර්ථ දැක්වීම කියන ඒවා කවදාත් විභාගයට අහන්නේ නැහැ. අපිට ඕන මොකක් හරි දෙයක් දැක්කහම මේ රූපේ මොකද්ද කියලා අඳුර ගැනීම පමණයි. මේ රූපේ උත්තල බහුවශ්‍යයද අවතල බහුවශ්‍යයද ඕනම ක්‍රමයක. හරි? උත්තල සහ අවතල බහුවශ්‍ය ඒක යටතේ ලියන්න බහු ආශ්‍රයක පළවෙනි තරුවක් දාලා ලියන්න බහු ආශ්‍රයක ශීර්ෂ නැත්නම් මුළු නේ මුළු නේ ශීර්ෂ කියන වචනේ දන්නවනේ මුළු ශීර්ෂ සියල්ලම පිටතට ඇතනම්
එවැනි බහුවශ්‍ර උත්තල බහුවශ්‍ර ලෙස හැඳින්වේ. එවැනි බහුවශ්‍ර උත්තල බහු අශ්‍ර ලෙස හැඳින්වේ. ඊළඟ පේන දරුවත් දාලා ලියන්න. සර් එකට උදාහරණ විදියට රූප අඳින්නේ පාද. මම ඔයාලට ප්‍රශ්නයක් විදියට දෙන්නම් අඳින්න. දෙකම ලියාගෙන අඳිමු. ඊළඟ එක ලියන්න. බහු අශ්‍රයක එක් ශීර්ෂයක් හෝ බහු අශ්‍රයක එක් ශීර්ෂයක් හෝ ඇතුළට ඇතනම් එවැනි බහුවශ්‍ර අවතල බහුවශ්‍ර ලෙස හැඳින්වේ. මේ බහුවශ්‍ර අවතල බහුවශ්‍ර ලෙස හැඳින්වේ. හරි. දැන් ලියන්න ප්‍රශ්නයක් වලට. දැන් මම කියා දීපු විදිහට තනියම ඇඳින්න ඕනේ. උත්තල බහුවශ්‍ර හා අවතල බහු අශ්‍ර සඳහා උදාහරණ ඕනේ. සඳහා උත්තර බහුවශ්‍ර සහ අවතල බහුවශ්‍ර සඳහා රූප පහ බැගින් අඳින්න. උත්තර බහුවශ්‍ර සහ අවතල බහුවශ්‍ර සඳහා රූප පහ බැගින් අඳින්න. හරි. මොකද කරන්නේ? උත්තල බහුවශ්‍ර කියලා ලිව්ව මාතෘකාව. උත්තල බහුවශ්‍ර පහක් ඇඳලා ඊට පස්සේ අවතල බහුවශ්‍ර කියලා පහක් ඇඳලා. අර ෆොටෝ එකක් ගහලා දාන්න පහ ඇඳලටක් ගාලා. ලොකු රූප නෙමෙයි ඉක්මනට අඳින්න පුළුවන් විදියට අඳින්න නේද? උත්තල බහුවශ්‍ර 5යි අවතල බහුවශ්‍ර 5යි. අද ෆොටෝ එකක් ගහලා දාන්න. group එකට දාන්න.
නැත්නම් නම් ගාලු ගිහින් ඉන්නේ. ගාලු කොටුවට දොර ගිහින් ඉන්නේ. දිල් කියලා තියෙනවා උත්තර බහුවස්ත්‍ර පහ බීතා උත්තර බහුවස්ත්‍ර පහක් කරලා තියෙනවා උත්තර පහ වෙනවා අදින්න ඕන ඈ සර් ඔව් group එකට ෆොටෝ දාන්න බෑනේ සර්. group එකට දාන්න පුළුවන් බය නැතුව දාන්න ගිහින් බලන්න දැන් වැරදි කියලා only admin විතරයි සර්. ඈ ගිහින් බලන්න ඒ ඉස්සෙල්ල පන්ති පටන් ගන්න උතර පස්සේ පුළුවන් වුණා තාම එහෙමද සෙනුර දැන් පුළුවන් සර්. ඒකනේ සෙනුර දාලා තියෙන උත්තර බහුව හොඳයි හරි
දිල්ගේ අවතර ටිකක් දාලා තිනවා. හරි. නිදුෂි උත්තර බහු වස්ත්‍ර ටික දාලා තියෙනවා. මොන බලන්න නිදුෂි ඔයාගේ 1 2 3 පස්වෙනි රූපේ. ඒක ඇතුළට නෙලා ගිහිලා නැද්ද? උත්තර එකක් නේද තියෙන්නේ 5. අර නිකන් ටැංකියක වගේ නිකන් හැඩයක් එක වගේ තියෙන්නේ. ඒක උත්තර නෙමෙයි නේ. ඒක අවතල වෙන්නේ. නිදුෂිගේ ඒක කපා ගන්න වැරදි ඒක. ඊට පස්සේ දුලන්සා. හරි. ලිනුක. හරි. හොඳයි. ඊට පස්සේ දාලා තියෙනවා මනුජ. උත්තර 4යි තියෙන්නේ. 1 2 3 4යි. මනුජගේ උත්තරය 4යි තියෙන්නේ. අවතල 1 2 3 5. අවතල 5ක් තියෙනවා. හරි. රූප ටික හරි අඳපු ටික. ඊට දාලා තියෙනවා දුලන්සගේ කිව්වනේ. කවුද දාලා තියෙනවා? බිනුර. බිනුරගේ හරි. ඊට පස්සේ අවසරා. හරි. අවසරා හැබැයි සරල රේඛ ඇදලා තියෙන්නේ අඩුල දීලා නම් නෙමෙයි. අතින් ඇදලා තියෙන්නේ. මතක තියාගන්න සරල රේඛ අනිවාර්යෙන් අඩුල තියලා අඳින්න ඕන. සරල රේඛාවක් අතින් ඇඳ ගමන් පොඩි වක්‍ර රේඛ පොඩ්ඩක් හරි ඇද වෙනවා. නේ? අතින් සරල රේඛ අඳින්න අපිට අමාරුයි. අවසරය ඇදලා තියෙන අතින් නෙමෙයි. මේ අඩුල දීලා නෙමෙයි. ඊට පස්සේ රසාංග. හරි. අබීතා. හොඳයි. හරින්දි. හරින්දිගේ උත්තල බහුවස්ත්‍ර වල 1 2 3 4 වෙනි උත්තල බහුවස්ත්‍ර බලන්න. උත්තල එකක්ද කියලා. ඒක පොඩ්ඩක් ඇතුළට නෙලා කියලා නේද? ඇතුළට බිල නේද? 4 වෙනි එක ඇතුළට බිල වගේ පේනවනේ. බලන්න. හරින්දි උත්තල එකේ 4 වෙනි එක. අවතල ටික හරි. උත්තල එකේ 4 වෙනි එක පොඩ්ඩක් බලන්න. කවුද අපේ සනුල් බලන්න උත්තල එකේ උත්තල බහුවස්ත්‍ර වල අන්තිම එක. අර උඩ ත්‍රිකෝණයක් ගිහපු එකේදී උඩට ත්‍රිකෝණයක් යනවා කියන්නේ ඇතුළට එබිලන් ත්‍රිකෝණ උඩට ඉසිලා තියෙන්නේ. මුල් එක මුල්ලක් ඇතුළට යනවනේ. උඩටනේ ඇවිල්ලා තියෙන්නේ. උඩට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට එතන ත්‍රිකෝණ අනිත් මුල්ලු දෙක ගැන හිතුවද? එතන තියෙන තව මුල්. හා සර්. ඒ ත්‍රිකෝණේ පටන් ගන්න තැන මුල්ල දිහා බැලුවද ඔයා? මම ඔයාලට පෙන්නන්න පොඩ්ඩයි. සර් සිතාරක් දැම්මා. හරි පුතේ. මෙන්න මෙතන පුතේ මෙන්න මේ මුල්ල. මේ මුළු දෙක ගැනම කොහො හිතන්නේ? අපේ සනුල් දන්නේ නැහැ සර්. එතන ඇතුළට නේ තින්නේ මේ. ඔව්. අන්න ඒකයි ප්‍රශ්නේ. දැක්කද? මේ මුල්ල එළියට තමයි එලා ගිහලා තියෙන්නේ. හැබැයි මෙතන ගිහලා තියෙන්නේ මොකෝ මේ ඇතුළට පැත්තට කියලා පේනවනේ මේ. මෙහෙම. එතන ඇතුළට ගිහලා තියෙන්නේ. ඒ රූපෙන් ඇතුළට පැත්තට. එතන ඇතුළට එලා ගිහලා. නේ. එතන නැත්තම් මෙහෙම හිතන්න පුළුවන්. මේ රූපේ ඇතුළට ගිහලා තියෙන්නේ මේක එහෙම ඉල්ල මෙහෙ එළියට ගිහලා තියෙන්නේ. දැන් මේ මුල්ල තියෙන්නේ ඇතුළට. ඒතර ඒක වැරදි. ඒ වගේම තව තුන කාගේ අපේ මෙන්න මේකේ කවුද අපේ හරින්දිගේ. ඒත් බලන්න පුතේ මෙන්න මේ මුල්ල. මේ මුල්ල ඇතුළට ගිහිල්ලානේ. මේ රූපය ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. ඒතර ඒක උත්තල වෙන්න බෑ. මේ මුල්ල ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඇතුළට ගිහිල්ලා ඊට
ඊළඟට සිතාර දාලා තියෙනවා හරි. ආනේ සිතාරගෙත් තියෙනවා. සිතාරගෙත් 1 2 3 4 5. සිතාරගෙත් පස්වෙනි රූප බලන්න මේ විදිහ අතුලට ගිය මුල්ලක් තියෙනවා. නේ? තේරුම් ගන්න බැරි නම් කියන්න මම පෙන්නන්නම් රූපේ. පස්වෙනි රූප බලනවා වගේ අතුලට ගිය මුල්ලක් තියෙනවා. ඊට පස්සේ දාලා තියෙනවා ඉන්දුවර මේ හරින්දි හදලා දාලා තියෙනවානේ. හරින්දි හදලා දාලා තියෙනවා හරි. ඉන්දුවර දාලා තියෙනවා අවතල ටික. උත්තර ටිකක් දාලා තියෙනවා. හරි. උත්තර ටිකක් දාලා තියෙනවා. ශාෂිනි දාලා තියෙනවා. හරි. ඊට පස්සේ දාලා තියෙනවා අපිට කවුද? ශමිත් නේද? ශමිත් උත්තර ටික දාලා තියෙනවා අවතලව දාලා නැහැ නේ. උත්තර ටික දාලා තියෙනවා. සිතාර ඒක බැලුවනේ අපි. ඉල්මි. හරි ඉල්මින්ගේ හරි. ඊට පස්සේ පබසර හරි. සිලුනි දාලා තියෙනවා උත්තර ටික විතරක්. උත්තර බහුවශ්‍ර පහක් දාලා තියෙනවා. 1 2 3 4යි 5ක් දාලා. අවතල පහ දාලා නැහැ සිලුනි. හරිනේ. දැන් ඇති වෙලාව. හොඳයි මම රූප ටික බැලුවෙත් එක එක්කෙනාට පොඩි පොඩි වැරදිකම් තියෙන පුළුවන් හින්දා මේ බලන්න ඔයාලට එච්චර හරි ඒක හදලා තියුණා. මෙන්න මේ දැන් ඔයාලා බැලුවාම පේනනේ මෙතන. මේ වගේ පොඩි පොඩි හිතෙන්නේ නැහැ Tamanට. අර සනුල්ගේ දිවිච්චයත් එහෙමයි. දෙකෝණ එළියට මුල්ල තියෙන හින්දා අනිත් මුළු ගැන හිතුවේ නැහැ. මුළු ඔක්කොම ටික බලන් යනවා අතුල් පැත්තට තියනවා කියලා. නේද? සර් සිතාර වැරදි හතරක් දැම්මා. ආ. හරි හරි. වැරද්ද දැක්කනේ. වැරද්ද හදලා දාන්න. හරි. හරිද? පොඩි පොඩි දේවල් වුණත් අපිට පොඩ්ඩක් බලලා ගන්න වෙනව නේද? මේ කියන්නේ. එහෙනම් උත්තල ඔන්න අවතල හරි. දැන් ඕනනම් උත්තල අඳුර ගන්න තව ක්‍රමයක් අපිට කියන්න පුළුවන් නේද? අතුල් පැත්තේ තියෙන කෝණ ටික බලන් ගියොත් පරාවර්ත කෝණයක් ආවොත් ඒක උත්තල වෙනවා එහෙම හිතන්නත් පුළුවන්. තමන් අඳුර ගන්න ක්‍රමයක් තියාගන්න ඕන මේ. අතුල් පැත්තෙන් කෝණ දිහා බලන් ගියාම ඔව් සර් එහෙම ගන්න පුළුවන්. අතුල් පැත්තෙන් කෝණ දිහා බලන් ගියාම මේ කෝණේ දැන් කෝණ අඳුරනෝනේ. මෙන්න මේක පරාවර්ත කෝණයනේ. නේ? පරාවර්ත කෝණයක් එනවා කියන්නේ අනිවාර්යෙන් ඒක උත්තල වෙනවා. අවතල වෙනවා. මේ පරාවර්ත කෝණයක් ආවා කියන්නේ අනිවාර්යෙන් අවතල වෙනවා. උත්තල කෝණ වල උත්තලේ වෙයි පරාවර්ත කෝණ තියෙන්න බෑ. ඇතුළට එබිලා නැහැනේ. එබිලා තිබුණොත් තමයි පරාවර්ත කෝණයක් එන්නේ. එහෙම හිතන්නත් පුළුවන් අපිට. හරිද? එහෙම හිතා ගන්නත් පුළුවන් මේක. හරි. දැන් ඔයලා ඔය ඇඳපු රූප ටික. හරිද? රූපවල පොඩ්ඩක් බලන්න තමන් ඇඳපු රූපවල. කෝණ අඳුරනෝනේ දැන් අපි. කෝණ ගානයි පාද ගානයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා. කෝණ ගාන ගණන් කරලා බලන්න පාද ගාන අතර සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න. ඒ රූපවල. ඇතුළත තියෙන කෝණ. يعني රූපේ ඇතුළේ තියෙන කෝණ. මේක ඒක තා පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්. මොකද ඔයාලා කෝණ කිව්වහම රූපේ එළියේ තියෙන කෝණත් වල ගණන් කරලා තැන්නේ. නේද? තමන්ගේ රූපේ ඇතුල් පැත්තට හැදිච්ච කෝණ. ඇතුලේ. රූපේ ඇතුලෙන් දැන් මේ එකයි මෙතන කෝණයක් තියෙන මෙතන කෝණයක් තියෙන මෙතන කෝණයක් තියෙන මෙතන කෝණයක්. අන්න ඒ වගේ. කෝණ ගණන් කරන්න. කෝණ ගානේ පාද ගානේ ගණන් කරලා බලන්න සමාන හරි මොකක්ද සම්බන්ධයක් තියෙනවද කියලා. ඔව් සර්. මෙතන ගණන් කරොත් කෝණ 1යි 2යි 3යි 4. පාදත් 1යි 2යි 3යි 4. මේක නම් පාදය කෝණය සමානයි. ඔයාලා රූප ඇඳපු දැන් 10ක් ඇඳලා තියෙනවනේ. 10ම ගණන් කරලා බලන්න සම්බන්ධේ හරිද කියලා. සර් කෝණ ගානට සමානයි පාද ගාන. ඕනේ 10න් මෙහෙම නේද? ඇඳපු රූප ඔක්කොම මෙහෙම වෙනව නේද? සමානයි සර්. සමානයි නේද? ඔව්. 1යි 2යි 3. කෝණ 3යි පාද 3.
එකයි දෙකයි තුනයි හතරයි. කෝණ හතරයි පාද හතරයි. එකයි දෙකයි තුනයි හතරයි පහයි. කෝණ හතරයි පාද කෝණ පහයි පාද පහයි. මේකෙත් කෝණ එකයි දෙකයි තුනයි හතරයි පහයි. පාද එකයි දෙකයි තුනයි හතරයි පහයි. මේකේ කෝණ එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. පාද එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. පාද හයයි. එහෙනම් පාද ගානය කෝණ ගානය මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් ඔන්න බහුවශ්‍ර ලක්ෂණයක් තමයි තව ඕනනම් පාද ගානය කෝණ ගානය සමානයි. අනිවාර්යෙන් පාද සහ කෝණ ගාන සමාන වෙනවා බහුවශ්‍ර වල. හරිද? එකත් අරුවක් දාලා ලියලා තියාගන්න. අරුවක් දාලා ලියලා තියන උතරින් සෑම බහුවශ්‍රයකම අරුවක් දාලා ලියලා තියාගන්න. සෑම බහුවශ්‍රයකම ඇතුල් පැත්තේ ඇති කෝණ ගණන සහ ඇතුල් පැත්තේ ඇති කෝණ ගණන සහ පාද ගණන සමාන වේ. සෑම බහුවශ්‍රයකම ඇතුල් පැත්තේ ඇති කෝණ ගණන සහ පාද ගණන සමාන වේ. හරිනේ. දැන් ඔන්න ඔතෙන්ට ගෙදෙද්දී බහුවශ්‍ර තියෙනනේ ත්‍රිකෝණය එහෙම බහුවශ්‍රික තියෙනනේ. පාද තුනක ත්‍රිකෝණය, පාද හතරක චතුරස්‍රය. ඒ බහුවශ්‍ර වලට ත්‍රිකෝණය කියලා ලිව්වා. උදාහරණ දැන් මේ මම රේඛා අතින් ඇඳොත් වැරදි. රේඛා තියෙන්න ඕන අඩුව දිලා කෙලි නේද? උදාහරණ දෙක බැරි. එක බහුවශ්‍රයක උදාහරණ දෙකක්. එහෙනම් හරිද? ත්‍රිකෝණයට කොහොම එක උදාහරණයයි. ඊට පස්සේ චතුරස්‍රය කියලා ලිව්වා. චතුරස්‍රය උදාහරණ දෙක. ඕනතර උදාහරණ ඉතින් නේ. චතුරස්‍රය උදාහරණ දෙක. ඔය විදිහට දැන් උතෙන්ට ගෙදෙද්දි එකකට උදාහරණ දෙක බැගින් අඳින්න ඕන බහුවශ්‍ර දැනට අපි ඔයාලට ඉගෙන උගන්වන්නේ පාඩ 10ක් දක්වා විතරයිනේ. ඒ 10 දක්වාම උදාහරණ දෙක බැගින් අඳින්න ඕන. තේරෙනවද මම කිව්වේ නේද? ත්‍රිකෝණේ චතුරස්‍රය පංචාශ්‍රය ෂඩාශ්‍රය සප්තාශ්‍රය අෂ්ටාශ්‍රය නවාංශය දශාශ්‍රය. ඔන්න ඔය සෙට් එකට එකකට උදාහරණ දෙක බැගින් අඳින්න ඕන. චූටි අඳින්න නිකන් ලොකු පොත පිරෙන්න අඳින්න එපා. චූටි රූප ටිකක් චූටියට අඳින්න. හරිද? දැන් මේ නම් ටික බලා ගන්න පුළුවන් ඔයාලට පිටු අංක නම් ටික මතක නැත්තම් අච්චුවතේ පිටු අංක 16 නම් ටික තියෙනවා. හරිද? අච්චුවතේ පිටු අංක 16 නම් ටික තියෙනවා. දැන් නම් එක තේරුම දන්නෝනේ. ඔයාලට තියෙන්නේ රූප සටහන් ටික අඳින්න. පුළුවන් වෙයිනේ අඳින්න? හරි නෑනේ? පුළුවන්. ඔව් පුළුවන්. ඇඳලා දාන්න මම වැරදි ඇඳලා මට දාන්න. වැරදි තිබුණොත් මම කියන්න මේක වැරදි කියලා හදාගන්න කියලා. හරිනේ? වැරදි නැහැ ඉතින්. පාද ගාන ගණන් කරන්න තියෙන නේද? පාද ගාන ඒක උත්තල වුණත් කමක් නැහැ, අවතල වුණත් කමක්. රූපේ උත්තල වෙන්නත් පුළුවන්, රූපේ අවතල වෙන්නත් පුළුවන්. ඒක අවතල මොකද්ද කිව්වේ ආයි කියන්නකෝ. කිව්වේද? කිව්වේ පුතේ අපි දැන් කියා දුන්නා. මුලින්ම කිව්වන් ත්‍රිකෝණය, චතුරස්‍රය, පංචාශ්‍රය, ඊට පස්සේ ෂඩාශ්‍රය, සප්තාශ්‍රය, අෂ්ටාශ්‍රය, නවාංශය, දශාශ්‍රය කියලා තියෙනවා කියලා බහුවශ්‍ර වර්ග.
නේද? පාද අණු ත්‍රිකෝණ නම් පාද 3. චතුරස්‍ර නම් පාද 4යි. පංචාශ්‍ර නම් පාද 5යි. අන්න ඒ වගේ ඒ එකිනෙකට වෙනස් බහුවශ්‍ර සෙට් එකට එක බහුවශ්‍රයකට උදාහරණ දෙක බැගින්. දැන් මේ ඇඳලා දින්නේ ත්‍රිකෝණ දෙකක් ඇඳලා තියෙනවා. චතුරස්‍ර කියන්නේ පාද 4 රූප දෙකක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ පංචාශ්‍රය කියලා ලියලා පාද 5 රූප දෙකක් අඳින්න. මේ හැබැයි මතක තියාගන්න උත්තර උනත් කමන්නේ නැවට අවතර උනත් කමන්නේ. උත්තර කියලා නීතියක් නැහැ මොනවා හරි කමන්නේ. දැන් ඔන්න මං ඇඳා මේක මොකද්ද නම කියන්නේ? මේකට දෙන්න පුළුවන් නම. මේක මොකද්ද? පාද තියෙනවා මේකේ පංචාශ්‍රය 1 2 3 4 5. පාද පහක් තියෙනවා පංචාශ්‍රයයන් නේද? මේක ඒ වුණාට මේ උත්තරද අවතරද? අවතල. මේ ඇතුළට නෙරලා ගිහිලා තියෙනවා නේ. මේ මුල්ල ඇතුළට ගිහිලා තියෙනවා අවතල. අවතල පංචාශ්‍රය. එහෙම උත්තරද අවතරද ඕනේ නැහැ. පංචාශ්‍රයක් වුණාම පංචාශ්‍ර 2යි ෂඩාශ්‍ර 2යි එහෙම අඳින්න. හරිනේ? ඔතන පොතේ ඊට තියාගන්න ඒවා අඳින්න. ඊට පස්සේ අපිට කියා දෙන්න දිනොත් සවිදි රූප ගැන. සවිදි රූප ගැන කියා දෙන්න දින ඒක ලබන හදී කියා දෙන්නම්. සවිදි රූප ඊට පස්සේ ත්‍රිකෝණ වර්ග තියෙන 6ක්. ත්‍රිකෝණ වර්ග 6 කියා දෙන්න තියෙනවා. ඒ ටික ලබන හදී ඉවර ගන්න පුළුවන් අපිට. ත්‍රිකෝණ වර්ග 6යි සවිදි රූපයක් කියන්නේ මොකක්ද කියලා. සවිදි රූපයක් කියන එක හැබැයි තව ටිකක් තියෙනවා. මේ හදියම කියා දෙන්නම් පුළුවන්. ඒකත් මේ හදියම කියා දෙමු. සවිදිකත් මේ හදියම කරලා නවත්තමු. සවිදි. දැන් ඔතන ඉර තියාගෙන ලියන මාතෘකාවක් සවිදි බහුවශ්‍ර. සවිදි බහුවශ්‍ර. එක් කළම නවත්තමු. සවිදි බහුවශ්‍ර. සර් අරක ලියන්න ඉඩ තියන්න ඕනද නැත්නම් ඔය ඉර තියන්න. ඒක ඉර තියන්න. සවිදි බහුවශ්‍ර. සවිදි බහුවශ්‍ර. අර රූප ටික අඳින්න තියාගන්න ඕන. ඉතින් තියාගෙන ඉවරලා මේක ලියන්නේ සවිදි බහුවශ්‍ර. විහංගය වල තියෙනවා ඒ ටික හරි. ඊට පස්සේ රවිඳු. හොඳයි හරි. හැබැයි රවිඳුත් අඩුවල තියලා නෙමෙයි අඳලා තියෙන්නේ. අතින් නිකන් ඔහේ අඳලා තින්නේ. රේඛා අඩුවල තියන්න ඕන. නැත්තම් වැරදි. අඩුවක් තියෙන්න ඕන. හරි? අඩුවල තියලා අනිවාර්යෙන් සරල රේඛීය රූප අඳින්න ඕන. කිත්මි. කිත්මි කියලා වල තියෙන රූපේ වල නැහැ හැබැයි. ශමිත්. ශමිත් වල තියෙන අවතල ටිකත් හරි. සවිදි බහුවශ්‍ර දැන් කතා කරන්න යන්නේ පුතේ. සවිදි කියන රූපේ. සවිදි. දැන් අපි මුලින්ම ඉගෙන ගමු. මම ගන්නවා ත්‍රිකෝණය. ත්‍රිකෝණයක් ගන්න. තින කුඩාම බහුවශ්‍රයෙන් පාද 3ක් අඳින්න පුළුවන්. නේද? පාද අඩුම ගාණින් අඳින්න පුළුවන් බහුවශ්‍ර. ත්‍රිකෝණය ගත්තා වුණා. හරිද? මේකෙදි අපි කියන පුතේ මෙන්න මේ බහුවශ්‍ර වලට අපිට හම්බුණානේ මේ මුළු වගේක් හම්බුණානේ. මුළු කියන්නේ ශීර්ෂ. ඊට පස්සේ කෝණ හම්බුණා නේද? අතුල් පැත්තේ කෝණ තිබුණානේ. අපි ගණන් කරානේ. කෝණ 3ක් තිබුණා. මේකේ පාද ගත්තොත් පාද 3ක් තියෙනවා. අපි කියන සාමාන්‍යයෙන් බහුවශ්‍ර වලට කෝණ තියෙනවා පාද තියෙනවා කියලා. අංග කියලා. බහුවශ්‍ර වල අංග විදිහට අපි සලකනවා කෝණ සහ පාද. ඔය දෙක තමයි අපි සලකන්නේ. බහුවශ්‍රයකට කෝණත් හැදෙනවා පාදත් තියෙනවා කියලා හැදෙනවා. පාද වලින් තමයි හැදෙන්නේ බහුවශ්‍රේ. පාද ටික සම්බන්ධලා හැදුනහම කෝණ නිර්මාණය වෙනවා ඔටෝම. නේද? මෙන්න මේ බහුවශ්‍ර අපිට අඳින්න පුළුවන් මේ කෝණවල විශාලත්වය සමාන වෙන්න. මේ කෝණවල විශාලත්වය සමාන වෙන්න අඳින්න පුළුවන්. කෝණවල විශාලත්වය සමාන වෙන්න අඳින්න පුළුවන්. නේද?
මතකයි අපිට අඩුලේ ඕන කොණමානෙන් මැනලා ඉතින් නේද? කොණ විශාලය සමාන වෙන අදින්න පුළුවන්. ඒ වගේම පාදවල දිගත් අඩුලේ මැනලා සමාන වෙන්න අදින්න පුළුවන්. එහෙනම් දැන් මම මේකේ පාද දිග ඇඳා මේ පාද දිග 6 සෙන්ටිමීටර්. මේ පාද දිගත් 6 සෙන්ටිමීටර්. මේ පාද දිගත් 6 සෙන්ටිමීටර්. හරිද? මේ කෝණෙත් අඳින මේ කෝණේ 60. මේ කෝණේ අංශක 60. මේ කෝණේ අංශක 60. හරිද? ඒතර මේක පාද තුනත් දිගින් සමානයි කෝණ තුනත් විශාලත්වයෙන් සමානයි. අන්න ඒ විදිහට බහුවශ්‍රයක තියෙන කෝණ සහ පාද එකිනෙකට සමාන වුණොත් කෝණ සහ පාද එකිනෙකට සමාන වුණොත් සමාන වෙන්නේ නැන්ද? හරිද? අපි ඒවට කියන පුතේ සවිදි බහුවශ්‍ර කියලා. කෝණ සහ පාද සමාන වෙන්නේ නැන්දොත් අපි ඒවට කියනවා සවිදි බහුවශ්‍ර කියලා. හරිද? දැන් මම අඳිනවා චතුරස්‍රය. හරිද? මේක තව එකක් බලන්න ඔයාලට මෙන්න මේ පාද සමානයි කියන එකට අපි සංකේතයක් දාන්න පුළුවන් අපිට. එක ඉරි කෑල්ලක් ගැහුවොත් ඒ එක ඉරි කෑල්ලක් ගහපු පාද ටික සමානයි. හරිද? ඉරි කෑලි දෙකක් ගැහුවොත් ඉරි කෑලි දෙකක් ගහපු පාද ටික විශාල දිගින් සමානයි. එහෙනම් සංකේතයක් වුණා අපිට දාන්න පුළුවන් ලියන්න ඕනේ නැහැ මේක 6යි මේක 6යි කියලා. ඉරි කෑලි වලින් කියන්න පුළුවන් මේවයි දිගවල් සමානද නැද්ද? ඉරි කෑලි දෙකක් ගැහුවොත් දෙකක් ගහපු පාද ටික සමානයි. එකක් ගැහුවොත් එකක් ගහපුවා සමානයි. හරිද? කෝණවලත් එහෙමයි. කෝණෙලි දාන කොටත් අපි කෝණේ තනි කෝණයක් මෙහෙම තනි ඉරක් දාලා තිබුණොත් තනි ඉරක් දාලා තිබුණොත් තනි ඉරක් දාපු කෝණ සමානයි. ඉරි දෙකක් ඩබල් ඉරක් දාලා තිබුණොත් ඩබල් ඉරක් දාපු කෝණ සමානයි. දැන් මෙහෙම කෝණවල කොහොමද තනි ඉරි දාන්නේ? ඈ කෝණවල කොහොමද එහෙම දාන්නේ? මම දාලා පෙන්නන්න බලන්න. මෙහෙම දැම්මොත් තනි ඉරක්නේ. ඒතර මේ කෝණ තුන සමානයි කියන අදහසක් ගන්න පුළුවන් අපිට. කොහොම මොකද ඇතුලේ මොකද නොලිය තිබුණා. ලියලා ඉවරලා තනි ඉරක් දැම්මොත් නම් මේ එහෙම සමාන වෙන්නේ නැහැ. හොඳේ. සංකේත සමහරට පාවිච්චි කරලා අපිට අහම දාලා තියෙද්දි අපි බලමු මෙහෙම දාන්න. එක ඩබල් කරමු. දැන් මේක තේරුම මොකද්ද? මේ කෝණේ සමානයි මේක සමාන නැහැ. දැන් මේ කෝණ දෙකේම ඉරි දෙකක් තියෙනවනේ. ඉරි දෙකක් තියෙනවා. මේකයි සමානයි මේක සමාන නැහැ. ඔක තේරුම්. හරිද? තේරුණාද මං කියන එක? මේ ඩබල් ඉරි දැම්මා. එහෙම දාලා අපිට අගයක් නොදා සමාන බව පෙන්වන්න පුළුවන්. අගයක් නොදා. අගයක් දැම්මොත් ඉතින් අගය දිහා බලලා අපිට සමාන කියලා කියන්න පුළුවන් නේ. දැන් මම මේකේ 6 6 දැම්මේ. දැන් මේකේ මොකද ඉරි කැලි ගහන්න දෙයක් නැහැ. දැක්කම පේනවා මේ 6 6 කියන්නේ මේ පාත් තුන සමානයි. දැන් මේකේ බලන්න. මේකේ මේ පාදේ මෙන්න මේ පාදේ මේ ඉරි කැලි දෙක දෙකන ගහද්දි ඒ තුන සමානයි. මේ ඉරි කැලි ගහුවම මොකෝ වෙන්නේ? අසමාන. නේ? කොහොම නිකන් දැක්කහම හිතා ගන්න පුළුවන්. ඒතකොට මේ පාදේ අසමාන මේ පාත් තුන සමානයි. එහෙනම් සංකේත කියන එහෙනම් සංකේත පොඩ්ඩක් දැනගෙන ඉන්න. අපිට සංකේතات උමනා වෙන්න පුළුවන්. හරි. දැන් මං කිව්වේ මොකද්ද? සවිදි බහුවශ්‍ර. සවිදි බහුවශ්‍ර වෙන්න ඕන. පාද දිගින් සමාන වෙන්න ඕන. දැන් මේක පාද 4යි නම් තියෙන හතරම සමාන වෙන්න ඕන දිග. හතරම සමාන වෙන්න. කෝණ 4යි නම් තියෙන්නේ කෝණ 4ත් විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. කෝණ 4ත් විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. මේකට අංශක 90ක් වෙන්න ඕන කෝණ අනිවාර්යයෙන්. කෝණ 4ත් විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. මේකට කියනවා සවිදි බහුවශ්‍ර. ඒ වගේත් අපි නම මෙහෙම කියනවා මේක සවිදි ත්‍රිකෝණය. ඇයි පාත් තුනයිනේ මේක සවිදි ත්‍රිකෝණය.
මේක සවිදි චතුරස්‍රය. මේක සවිදි චතුරස්‍රය. මේක සවිදි ත්‍රිකෝණය, මේක සවිදි චතුරස්‍රය. ඊට පස්සේ මෙහෙම දාලා තියලා මේක ගන්න. පොඩ ඉන්න මොකද මේ පිස්සුවක් කියලා. මන්නේ මේ පුතේ මේ කරන්නේ මේ ඔටෝ කරකැවෙන්නේ. නවතින්න. ඒක පොඩ්ඩක් කම්පියුටර් පොඩි විශ්වාසයක් ඇවිල්ලා විනෝදයක් ආතලයක් කරගත්ත කරකේ කරකේ. හරි. ඔන්න ඔහොම මම දානවා දැන්. දැන් ඔයාලා සංකේත දන්නවනේ. මේකේ පාද ටික වුණ බන් තන ඉඩක් ගහලා තියෙනවා. කියන්නේ පාද 5 1 2 3 4 5ම සමානයි. කෝණ වලටත් මම ඩබල් ටික දාලා තිනවා. කෝණ ටිකත් සමානයි. හරිද? ඒතර මේකේ පාද 5ක් තියෙන හින්දා මේක පංචාංශයක් වෙනවා. හරිද? පාද 5ත් සමානයි, කෝණ 5ත් සමාන නිසා අපි එකට කියනවා සවිදි පංචාංශය කියලා. එහෙනම් ඔය තියෙන නම් ඔක්කොටම සවිදි රූප අඳින්න පුළුවන් අපිට. සවිදි රූප. තීන පාදවල විශාලත්ව සමාන වෙන්න සහ තීන කෝණවල විශාලත්ව සමාන වෙන්නේ නැන්දොත් අපි ඒවට කියනවා සවිදි රූප කියලා. සවිදි බහුවශ. ඒතර එක එක නම් වෙනස් කරන්න පුළුවන්. කෝණ පාද සමාන ත්‍රිකෝණයක් ඇන්දොත් සවිදි ත්‍රිකෝණ. කෝණ පාද සමාන චතුරස්‍රයක් ඇන්දොත් සවිදි චතුරස්‍රය. කෝණය පාදයේ විශාලත්ව සමාන වෙන්න පංචාංශයක් ඇන්දොත් සවිදි පංචාංශය. ඒ විදිහට සවිදි රූප කියලා જાතියක් අපිට එනවා. හරිද? තේරුණාද දැන් සවිදි කියන්නේ මොකක්ද කියලා? කෝණවල තියෙන කෝණවල විශාලත්ව සමාන වෙන්න ඕන කියන එකට තියෙන පාදවල විශාලත්ව කියන සමාන වෙන්න ඕන. එහෙම වුණොත් ඒවට කියනවා සවිදි බහුවශ්‍ර කියලා. එකිනෙකට අපිට ඔය නම් තියෙන ඒවට වෙන වෙනම බහුවශ්‍ර අඳින්න පුළුවන්. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මේක සවිදි රූපයක් වෙනවද නැද්ද දැන් අදපු එක? මේක සවිදිද නැද්ද? නෑ. නෑ සර්. නෑ සර්. එක පාදයක සර්. ඔව් දැන් පාද දෙක සමානයි කියලා දුන්නොත් දැන් සවිදිද? ඔව්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. දැන් සවිදි. සවිදි නේ? හරි. සවිදි නෑ කියන කවුරු එක්කෙනෙක් හරි ඉන්නවද බලන්න. සවිදි නෑ කියලා හිතන කවුරු හරි ඉන්නවද එතන? නේද ඔක්කොටම හිතන්නේ මේක සවිදි කියලාද? ඇයි පුතේ මෙතන
මේ කෝණ තුන සමානයි. මේ කෝණ තුනේ තියෙන තනිරි කැලලක් කියලා පේන්නේ නැද්ද? මේ කෝණ තුනේ තියෙන තනිරි කැලලක් කියලා පේන්නේ නැද්ද? පේනවා සර්. එතකොට මේ කෝණ තුන සමානයි මේ කෝණ තුන සමානයි. කෝණ 6 සමානයිද විශාලත්වය? නෑ. නෑ සර්. එතකොට සවිදි වෙනවද? නෑ. සවිදි කියලා කිව්වේ කෝණ 6ක් තියෙන 6ම සමාන වෙන්න ඕනේ. දැන් මේකේ මේකයි එක විශාලත්වයක්. ඩබල් ඉරිනේ. මේක තනියිරි. එතන මේකේ විශාලත්වය වෙනස්. එතන සවිදි වෙනවද? නෑ. සවිදි වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? අනිවාර්යයෙන්ම පුතේ සවිදි වෙන්න නම් කෝණ තීන වල ඔක්කොම කෝණ පහක් තියෙනම් පහම සමාන වෙන්න ඕන විශාලත්වය. පාද පහක් තියෙනම් පාද පහම විශාලත්වය සමාන වෙන්න ඕන නැත්නම් සවිදි වෙන්නේ නැහැ. හරිද? හරි. ටක් ගාලා මෙන්න මේක බලන්න. ඔයාලා අචුවේ තියෙනවා මම මේක පෙන්නන්නම්. පළවෙනි එක සවිදි නැද්ද? පළවෙනි රූපේ. සවිදි නැද්ද? සවිදි. ඇයි ඒකේ? කෝණ ටික වැළුවොත් ඔන්න තනියර තියෙන්නේ මේක තනියරයි මේක තනියරක් මේක තනියරක් මේක තනියර මේක. එහෙනම් කෝණ ටික සමානයි. එහෙනම් කෝණ සමාන හරි. පාද ටිකත් ඉරි කැලේ එකක් ගහලා දෙන්න නම් පාදත් සමානයි. එහෙනම් ඒක සවිදි වෙනවා. එහෙනම් බලන්න ඕන කෝණ සියල්ලම හරිද කියලා බලන්න ඕන පාද ටිකත් සමානද කියලා බලන්න. උනොත් සමයි. ඒවා සවිදි වෙන්නේ. මේක නෑ සවිදි නෑ. මොකද හේතුව? කෝණ සමානයි. කෝණ හතර සමානයි. පාද සමාන නෑ නේද? පාද මෙතන බලන්න මේක ඉරි කැලේ දෙකක් තියෙන මේක ඉරි කැලේ දෙකක් තියෙන. එහෙනම් මේ පාදේ ටිකින් සමානයි. ආයි මේකයි ඉරි කැලේ එක ඉරි එහෙනම් ඒක පාද ටික හතර සමාන නැති. මේ පාද දෙක වෙනස් මේ පාද දෙක වෙනස්. එහෙනම් ඒක සවිදි නෑ. සවිදි නෑ. මේක සවිදි. පාදයි කෝණයි පාදවල ටිකින් සමානයි කෝණත් ටිකින් සමානයි. මේක සවිදි. සවිදි කියලා කෙනෙක් කිව්වා. තව අවතලයි. හරි. අවතල කතාව නෙවෙයි මං ඇහුවේ. මං ඇහුවේ සවිදි නැද්ද? කෝණ සමාන සවිදි. ඔව්. සවිදි. සවිදි නැද්ද? සවිදි කියලාත් කියනවා සවිදි නැහැ කියලාත් කියනවා. කොහොමද තුස්සන්ක් ගාලා සවිදි කියන තුස්සන් බලන්න. සවිදි කියන කට්ටිය. සවිදි වෙනවා කියලා කියන ගාලා තුස්සන්. සවිදි කියන කට්ටිය තුස්සන් දෙන්නෙක් ඉන්නවා. එච්චරයි දෙන්නයිද? තුනක් ඉන්නවා. තුනයි හතරයි හතරක් ඉන්නවා. හරි දැන් කාලෙන් සවිදි නැහැ කියන කට්ටිය තුස්සන්. සවිදි නැහැ කිව්වොත් හේතුව ඕන. සවිදි කියන කට්ටිය ඉතින් හේතුවක් ඕනේ නැහැ නේ. සවිදි නැහැ කිව්වොත් හේතුවක් කිය. හරි ඒක අනිත් ඔක්කොම ඉතින් සවිදි නැහැ කියලානේ කියන්නේ. අතුස්ස ඒ දෙක විතරයි උත්තර තියෙන්නේ. හරි. හේතුව මොකද්ද? මෙන්න මෙතන වැළුවාම පේන පුතේ මෙන්න මේ කෝණේ බලන්න ටිකක් ලොකුයි නේද? කෝණ සමාන නෑ. කෝණ සමාන නැහැ. කෝණ සමාන නැති නිසා මේක සවිදි නෑ. ඇයි මෙතන පරාවර්ත කෝණයක් තියෙනවනේ කෙලින්ම. පරාවර්ත කෝණයක් අනිත් කෝණ වලට සමාන වෙන්න පුළුවන්ද කවදාවත්? බෑ. මේක පරාවර්ත කෝණයක් තියෙන නේද? තුනක් තියෙනවා සර්. ඈ? කෝණ වර්ග තුනක් තියෙනවා. ඔව් සුළු කෝණ දෙකයි මහා කෝණ දෙකයි නේද? පරාවර්තයි ඔව්. කෝණ සමාන නැහැ. එහෙනම් ඒක සවිදි නෑ. මේක සවිදි නෑ. සවිදි නෑ. සවිදි නෑ. පරාවර්ත කෝණයක් තියෙනව නේද? ඉතින් මෙහෙමත් මතක තියාගන්න පුළුවන් දැන් අපිට. පරාවර්ත කෝණයක් එනවනේ අනිවාර්යෙන් අවතල රූපවල. අවතල රූපවල පරාවර්ත කෝණයක් එනවා. නේද? අවතල රූප කවදාවත් සවිදි වෙන්න බෑ ඒ කියන්නේ. ඇයි? පරාවර්ත කෝණ සමාන වෙන්න බෑනේ අනිත් කොනත් එක්ක. එහෙනම් අවතල රූප කොහොමත් සමාන වෙන්න බෑ මේ සවිදි වෙන්න බෑ. මේක පාද 4 1 2 3 4 පාද 5 සමානයි. සවිදි නැද්ද? සවිදි නෑ. සවිදි නෑ. ඒක බැලුවට පේනවා මෙන්න මේ කෝණ විශාලත්වය වෙනස් කියලා නේද? කෝණ විශාලත්වය වෙනස් කියලා සවිදි නෑ. මේක පාද 4 සමානයි. සවිදි නෑ.
පැවිදි නෑ සර්. ඔව්. ඇයි මේකේ මේ කෝණේ විශාලත් වෙනස් කියලා බැලු බැලමට පේනව නේද? දැනත් කෝණේ වෙනස්. මේක පැවිදි නෑ සර්. මේ කෝණේ විශාලත් වෙන සමානයි. මේකයි සමානයි කොට වෙනස් නේද? මේ දෙක වෙනස්. මේ පාදත් මේ තුන විතරයි. පාද මේක සම්බන්ධයක් කියලාම නැහැ. ඒක ටිකක් දිගින් වැඩි වගේ කොහොමද පේනවා. ඒතර ඒක සවිදි නෑ. නෑ. දැන් තේරුණානේ සවිදි වෙන්න අවස්ථාවේ නේද? ඔව් සර්. ඔව්. තරුවක් දාලා ලියන්න උදේ. තරුවක් දාලා ලියන්න. බහු ආශ්‍රයක සියලුම පාද දිගින් සමාන සියලුම පාද දිගින් සමාන නම් හා සියලුම පාද දිගින් සමාන නම් හා සියලුම කෝණ විශාලත්වය සියලුම කෝණ විශාලත්වයෙන් සමාන නම් සියලුම පාද දිගින් සමාන නම් හා සියලුම කෝණ විශාලත්වයෙන් සමාන නම් එවැනි බහු අශ්‍ර සවිදි විදි ඔක්කොම සමානයි. සවිදි කියන්නේ සිංහල මිස්කෙන්ගෙන් අහන්න ඕක කැඩලා තියෙන්නේ අර විදි ඔක්කොම සමානයි කියන වචනය තමයි තියෙන්නේ. සවිදි විදි ඔක්කොම සමාන. සවිදි මේ එවැනි සවිදි බහු අශ්‍ර ලෙස හැඳින්වේ. ගෙරෙද්දි එක ප්‍රශ්නයක් වැඩක් දුන්නා. තව වැඩක් දෙනවා. ඒ වැඩේ තමයි අපි දැන් කරපු එක. අභ්‍යාසයේ අපි කිව්වා විතරනේ ලියන්න. වගුවක් තියෙනවා 14 3 අභ්‍යාසෙ මේ වගුව. මේ රූප ටිකට ගැලපෙන මේ වගුව කරන්න 14 3 අභ්‍යාසෙ. හරිද? මේ ප්‍රශ්නේ පාඩේ එකේ ඒකේ දෙවෙනි ප්‍රශ්නේ කරන්න එපානේ. දෙවෙනි එක වලමු කරන්න පුළුවන්ද කියලා. කරන්න. තව එකක් දෙන්න. පුළුවන්. අනාජ් පටියක් කරන් නවලා කරන්න බලන්න. එකත් කරන්න. ඒක හොඳනේ කරන්නේ තනියම. කරන්න පුළුවන්. try එකක් දෙන්න. සර් 14 එක කරන්නත් පුළුවන්. 14 දෙක චූටි ගණන් ටිකක් තියෙන්නේ. 14 දෙක ගණන් දෙකක් තියෙනවා. සර් අපිට තියෙන ගණන් ඔන්න ඔය ටික කරන්න. 14යි එක තියෙනවා. 14යි දෙක 14යි දෙක ගණන් දෙකයි තියෙන්නේ. 14 දෙක තියෙනවා 14යි තුන තියෙනවා. ඒ ටික හරි ලේසි. ඔය ටික කරන්න අර රූපෙට යදලා තියන්න. එච්චර. සර් 14 එක අප්ඩේට් කරන්න. ඔව් 14 එකෙත් තියෙන චූටි දෙයක් තියෙනවා 14 එකේ මේ මම දැන් බැලුවා 14 එකෙත් වැඩ ටික කරලා දාන්නද? දාලා තියන්න. සර් 14යි අභ්‍යාසයේ මේ ඔය වගුව නේද දැන් සර් අර
වෙන උදාහරණ සහිතව ලියන්නකෝ ආයෙ ලියන්නකෝ. වගුවද නෑ වගුවේ තියෙන කෝණ සංඛ්‍යාව ශීර්ෂ සංඛ්‍යාව ලියන්න කියලානේ. කෝණයි මුළු විගාන ලියන්න කියලානේ. හා මෙන්න මේ එතකොට කෝණ රූප- මේ තියෙන්නේ මෙන්න බහුවශ්‍රයක් අඳින්න කියලා තියෙනවනේ. නේ මම ඒක තමයි දැන් දුන්නේ. දෙක දෙක අඳින්න කියලා. හරි? එතකොට සර් මේ වගුව ලියන්නත් ඕනද අපි? ඔව් වගුව ගන්න වගුවේ කෝණ සංඛ්‍යාව දැන් ත්‍රිකෝණේ කෝණ 3යි ශීර්ෂ 3. ඔව් අර හරි. සර් මේක මේ වෙනම කරන්න. ඔව් සර් මම කිව්වේ කරපු අර එක මේ දෙවෙනි ප්‍රශ්නේ කරන්න ඕනේ නැහැ. ඒක වෙනුවට තමයි දුන්නේ. මේක ඕනේ නැහැ. හරිද? හරි පුතේ. එහෙනම් බුත් සරණයි. හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන්